හරි. පරිගණකයේ ආරම්භක ක්‍රියාවලිය හෙවත් බූටින් වල ක්‍රියාකාරීත්වයේ සිදුවන ආකාරය ලියා දක්වන්න. අපි මෙතනින් තමයි නැවතුනේ. මොකද්ද වෙන්නේ? When the user power up the computer, the CPU, central processing unit, activities, the BIOS, basic input and output system. Right. ඒතර කම්පියුටර් එකට අපි ප්ලග් දෙක කනෙක්ට් කරලා කම්පියුටර් එක on කරාට පස්සේ UPS එක on කරලා system unit එකේ on කම්පියුටර් එක on කරන switch එක on කරාට පස්සේ මුලින්ම මොකද වෙන්නේ? power on self test වැඩසටහන ධාවනය වෙනවා. CMOS වල තියෙන අපි මේකට කියනවා power on self test එක. right. ඊළඟ පියවරට අපි යමු. ඉන්පසු පරිගණක නිෂ්පාදන සමාගම මගින් සපයා ඇති උපදෙස් අඩංගු bootstrap load නම් වූ තරංගයට අනුව post වැඩසටහනින් හඳුනාගත් boot sequence එහි පළමු ආයතන උපක්‍රමෙහි boot drive master boot එම නැත්නම් MBR එක කියවනවා. right. එහෙනම් මොකද කරන්නේ? මේ hard disk එකේ master boot record එක නැත්නම් MBR එක කියවනවා. එතකොට මෙන්න මේ MBR එකේ තමයි OS එකට අවශ්‍ය සිස්ටම් ෆයිල් එක ස්ටෝර් කරලා තියෙන්නේ. එතෙන්දි මොකද වෙන්නේ? මේක MBR එක කියවලා OS එක ලෝඩ් කරනවා. ස්ක්‍රීන් එකට ගේනවා. ඔපරේටින් සිස්ටම් එක ස්ක්‍රීන් එකට ගේනවා. ඒ කියන්නේ ඉන්පුට් ඩිවයිස් අවුට්පුට් ඩිවයිස් හරියට මෙයාට කනෙක්ට් වෙලා තියෙනවා නම් එයා කරන්නේ hard disk එකේ තියෙන MBR එක කියවලා අර OS එක ස්ක්‍රීන් එකට අපිට අරගෙන දෙනවා. right. මෙතනින් පස්සේ මේ කොටසින් පස්සේ මෙයාගේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණ මෙයා බාර දෙනවා කාටද? OS එකට. එතනින් එහාට ඒ කියන්නේ Windows අපේ ස්ක්‍රීන් එකට ලෝඩ් වුණාට පස්සේ ඔයගොල්ලන්ට අර Windows main ස්ක්‍රීන් එක එනවා පේනවා. චුටක් වෙලා ගියාට පස්සේ මෙතනින් පස්සේ යා OS එක සඳහා මේ කාර්යයන් බාර දෙනවා. ඒතර මෙතනින් එහාට වැඩ කරන්නේ අපේ ඔපරේටින් සිස්ටම් එක. ඉන්පසු පරිගණකයේ පාලනය සම්පූර්ණයෙන්ම මෙහියුම් පද්ධතිය මගින් ලබාගෙන පරිශීලකයට අතුරු මුහුණතක් ලබා දෙනවා. ඒ කියන්නේ ඉන්ටර්ෆේසස්, user friendly interfaces අපිට ලබා දෙන්නේ. Windows වල නම් Windows main screen එක, icon එක, menus ටික, mouse එකේ arrow point එක. ඒතර මෙන්න මේ graphical user interface අපිට අරන් දෙන්නේ මේකෙන් පස්සේ. මීට කලින් OS එකක් තිබුණා DOS කියලා operating system එකක්. DOS කියන්නේ disk operating system කියන එක. ඒක නම් graphical user interface එකක් නෙමෙයි තියෙන්නේ, command line interface එකක්. නමුත් අද වර්තමානයේ වෙද්දී ඒක භාවිතයෙන් ඉවත් වෙලා තිනවා. දැන් අපි පාවිච්චි කරන්නේ graphical user interface එකක්. එහෙම නැත්නම් GUI එකක්. දැන් Windows වල අපිට පේන්න තියෙන්නේ GUI එකක්. අන්න එතනට යන් අරන් දෙනවා. Windows වල main screen එකට අරගෙන දෙනවා. right. ඒතර මෙන්න මේක තමයි මේ ක්‍රියාවලිය වෙන ආකාරය. ඔයාලගේ ටියුට් එකේ තියෙනවා මේක පුරවන්න. ඉතින් මේ ටියුට් එක මේ වීඩියෝ එක බලලා සම්පූර්ණ කරගන්න. හරි. අපි යමු ඊළඟ සෙක්ෂන් එකට. right. මෘදුකාංග නැත්නම් software කියන ඒවා. කම්පියුටර් එකේ තියෙන software. අපිට අතින් අල්ලන්න බැරි, physical touch කරන්න බැරි පරිගණක වැඩසටහන් වලට අපි කිව්වා software කියලා. මෘදුකාංග වර්ග කිහිපයක් පවතී. ඒවා පහත ගැලීම් සටහනේ දැක්වෙන පරිදි වර්ග කර දැක්විය හැකිය. ස්තැන් පුරවා. There are several types of software. They can be categorized and shown in the flowchart below. Fill in the blanks. ටියුට් එකේ මේකේ blanks තියෙනවා. ඒ blanks ටික පුරවගෙන යන්න තියෙන්නේ. ඉතින් මේක පුරවන්න කලින් අපිට අවබෝධයක් තියෙන්න ඕනේ මොනවද මේ software, කොහොමද මේක category වෙන්නේ කියලා. software අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරනවා. එකක් තමයි සිස්ටම් software, අනිත් එක තමයි ඇප්ලිකේෂන් software. කොහොමද ළමයි මේ සිස්ටම් software සහ ඇප්ලිකේෂන් software කියලා වෙන් කරන්නේ? වෙන් කරන්නේ මෙන්න මේ පදනමෙන්. පරිගණකයේ එදිනෙදා භාවිතයට එහෙම නැත්නම් පරිගණකයේ පාලනය කිරීම සහ මෙහෙයවීම කටයුතු සඳහා පාවිච්චි කරන ඒවාට අපි කියනවා සිස්ටම් software. කම්පියුටර් සිස්ටම් එක කන්ට්‍රෝල් කරන්න, මැනේජ් කරන්න තමයි මේ software එක පාවිච්චි කරන්නේ. අපි ඒව කියනවා පද්ධති මෘදුකාංග. මේ අත්‍යවශ්‍ය දේවල්, අත්‍යවශ්‍ය මෘදුකාංග. මේකෙන් කරන්නේ කම්පියුටර් එක කන්ට්‍රෝල් කරනවා, යා මැනේජ් කරනවා. දැන් මගේ තියෙන
සිස්ටම් සොෆ්ට්වෙයාර් වලින් මාව කන්ට්‍රෝල් කරනවා. හුස්ම ගන්න එක, හෘද ස්පන්දනය, රුධිර සංසරණය, ස්නායු පද්ධති හරහා සංවේදන ගමන් කිරීම. ඒතර මේවා එක්කම කන්ට්‍රෝල් කරන්නේ මගේ සිස්ටම් සොෆ්ට්වෙයාර් වලින්. ඊළඟට මගේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එක තමයි ඕගොල්ලන්ට දෙන සර්විස් එක. මම ඔයගොල්ලන්ට උගන්වනවා. එහෙනම් ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් කියලා කියන්නේ සර්විස් එක මගේ. දැන් කම්පියුටර් එකේ තියෙනවා මේ කොටස් දෙක. කම්පියුටර් එකේ වැඩ කරගන්න, ඒක හරියාකාරව මෙහෙවන්න, ඒක මැනේජ් කරන්න පාවිච්චි කරන සිස්ටම් සොෆ්ට්වෙයාර්. ඊළඟ කොටස ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් කියලා කියන්නේ අපේ විවිධ වූ අවශ්‍යතා ඉෂ්ට කරන්න පාවිච්චි කරන සොෆ්ට්වෙයාර්. දැන් මට ලියුම් ටයිප් කරන්න ඕනේ. එහෙනම් මම ඒ සඳහා පාවිච්චි කරන වර්ඩ් එක. මට ගණන් ටිකක් හදන්න ඕනේ. ඒ ගණන් හදීමේ අවශ්‍යතාවය මට ඉෂ්ට කරගන්න ඕනේ. එහෙනම් ඒ සඳහා මම පාවිච්චි කරනවා Microsoft Excel එක. ඊළඟට මට database එකක් handle කරන්න ඕන. මම Access එක use කරනවා. එහෙම නැත්නම් මොන හරි computer game එකක් play කරන්න ඕන. ඒ සඳහා තියෙන software එකක් පාවිච්චි කරනවා. මට photos ටිකක් හදා ගන්න ඕන. Photoshop එක පාවිච්චි කරනවා. මේ වගේ ගොඩාක් සිය දහස් ගණන් විවිධ වූ අවශ්‍යතා සඳහා අපේ තියෙන applications නිර්මාණය වෙලා තියෙනවා. දැන් අපි ගත්තොත් Facebook එක ගත්තොත් අපේ තියෙන එක අවශ්‍යතාවයක් ඉෂ්ට කරන්න. අපි YouTube එක ගත්තොත් අපේ වෙනත් අවශ්‍යතාවයක් ඉෂ්ට කරන්න. ඒතර මෙන්න මේ වගේ applications වලට අපි පොදුවේ කියනවා application softwares කියලා. මේවා ඕන තරම් තියෙන්න පුළුවන්. හැබැයි අපි මේ system softwares ටික හරියට ක්‍රියාත්මක වුණොත්, ඒ කියන්නේ මම මගේ පාලනය හරියට තිබුණොත් තමයි මට ඔයගලන්ට සර්විස් එකක් දෙන්න පුළුවන්. එහෙනම් ඒ වගේ පරිගණකින් නියමාකාරය පාලනය කරන්න සහ නඩත්තු කරන්න මෙන්න මේ සිස්ටම් සොෆ්ට්වෙයාර්ස් ටික නියමාකාරයෙන් පවත්වාගෙන යන්න ඕනේ. ඒ ටික ඉන්ස්ටෝල් කරලා තිබුණාට පස්සේ තමයි අපි මේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් ටික අපේ අවශ්‍යතාවය අනුව මේකට කම්පියුටර් අපි ඉන්ස්ටෝල් කරන්නේ. එහෙම නැත්නම් මේක කොටස් දෙකකට වෙන් කරන්නේ සිස්ටම් සොෆ්ට්වෙයාර් සහ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් කියලා. එහෙනම් හොඳට මතක තියාගන්න, සිස්ටම් සොෆ්ට්වෙයාර් කියලා කියන්නේ පරිගණකයේ ක්‍රියාකාරීත්වය, පාලනය, මෙහෙයවීම, කළමනාකාරීත්වය සඳහා පාවිච්චි කරන සොෆ්ට්වෙයාර්. ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් කියලා කියන්නේ අපේ විවිධ වූ අවශ්‍යතා ඉෂ්ට කරන software. ඊළඟට තියෙනවා language translators. system software යටතේ තියෙන පහළම කොටස තමයි භාෂා පරිවර්තක මෘදුකාංග, language translators. ඒ වගේ language translators ලා assembler, compiler සහ interpreter කියලා තුන් දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ මොනවද කරන්නේ? ඒගොල්ලන් කරන්නේ අපි මේ තියෙන high level languages අපි පාවිච්චි කරන්න භාෂා high level languages කියලා කියනවා. පරිගණකයට තේරෙන භාෂාව තමයි machine language එක. එහෙම නැත්නම් බිඳුව සහ එක, විදුලි බලය ඇතිවීම සහ නැතිවීම කියන අවස්ථා දෙක. එහෙනම් මේ අපි පාවිච්චි කරන user language එකක් machine language එකක් බවට translate කරන්න පාවිච්චි කරන අය තුන්දෙනෙක් තමයි මේ ඉන්නේ. අපි ඒගොල්ලන්ට කියනවා language translators ලා කියලා. assembler, compiler සහ interpreter. assembler කියලා කියන්නේ assembly කියන language එක translate කරන translator. compiler සහ interpreter කියලා කියන්නේ ඒ දෙන්න වෙන් වෙන්නේ යාළගේ කාර්ය කරන විදිය අනුව. compiler කරන්නේ සම්පූර්ණම source program එක එකපාරම object program එක බවට හරවනවා. අර්ථ වින්‍යාස නැත්නම් interpreter කරන්නේ වාක්‍යයෙන් වාක්‍ය දෙන උපදේශෙන් උපදේශ machine language නැත්නම් object program එක බවට හරවන එක. හරි. අපි සමහර කාරණා ඉදිරියේදී කතා කරමු. අපි ස්ලයිඩ් එකට යන්. සිස්ටම් සොෆ්ට්වෙයාර් කියන්නේ මොනවද කියන කාරණා ගැන තමයි මෙතනදිත් කතා කරන්නේ. පද්ධති මෘදුකාංග ප්‍රධාන කොටස් තුනක් ගැන අපිට කතා කරන්න පුළුවන්. පද්ධති මෘදුකාංග කියන්නේ පරිගණකයේ මූලික කාර්යවලට සහාය වෙන මෘදුකාංග. අපි එදිනෙදා වැඩ කරන media players, web browsers සියල්ලම වැඩ කරන්නේ මේ පද්ධති මෘදුකාංග යටතේ තියෙන මෙහෙයුම් පද්ධතියේ තියෙන මෘදුකාංග මත. right. මේ ටික පොස්ට් කරලා ඔයගොල්ලන් වීඩියෝ එක ලියා ගන්න note එක ඔයගොල්ලන්ගේ ටියුට් එක පුරව ගන්න පුළුවන්. අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. right. මේකේ කතා කරන්නේ මෙහෙයුම් පද්ධති, operating system. right. ඉතින් මම කලිනුත් කිව්වා මගේ තියෙන operating system එකකින් තමයි මාව control කරන්නේ. එහෙනම් ඒ වගේම කම්පියුටර් එකටත් තියෙනවා OS එකක්, operating system එකක්. එහෙනම් කම්පියුටර් එකේ තියෙන OS එකකින් නැත්නම් operating system එකකින් තමයි පරිගණකය පාලනය කරන්නේ, මෙහෙයවන්නේ, කළමනාකරණය කරන්නේ, මේ දේවල් කරන්නේ. අපි ඉස්සරහට කතා කරමු මොනවද මේ දේවල් කියලා.
පරිගණකයේ ස්ථාපිත අනෙකුත් මෘදුකාංග සහ ධෘණාංග කළමනාකරණය කරමින් පරිශීලකයාට පරිගණකය භාවිතා කිරීමට අවකාශය ලබා දෙන්නේ මෙහෙයුම් පද්ධතිය මගින්. පද්ධති මෘදුකාංග හා යෙදවුම් ලෙස පවතින මෘදුකාංග ධෘණාංග සමග ස්තර වශයෙන් සම්බන්ධ වන ආකාරය පහත රූපේ දැක්වෙනවා. Right. The operating system provides for the user to utilize the functions of a computer by managing the hardware and software in it. The image below depicts how the system software and application software interact with the hardware. English medium කරන අය English medium note එක follow කරන්න, සිංහල medium කරන අය සිංහල note එක follow කරන්න. හොඳයි අපි යමු දැන් ඔබට සැලකිය යුතු ප්‍රමාණයේ දැනුමක් තියෙනවා OS එකක් කියන්නේ මොන වගේ දෙයක්ද කියලා. ඊළඟට තියෙනවා OS එක නැත්නම් operating system එක යටතේ එහෙම නැත්නම් system software වලට අයිති වෙන තව කොටසක් utility software නැත්නම් උපයෝගීතා මෘදුකාංග. මොනවාද මේ utility software කියලා කියන්නේ? මේවා අවශ්‍යම දේවල්. පරිගණකයේ ස්ථාපිත අනෙකුත් මෘදුකාංග විශ්ලේෂණය කිරීම සහ පරිගණකයේ නඩත්තු කිරීම වැනි ක්‍රියාවන් සඳහා උදව් කිරීමට නිර්මාණය කර ඇත. They are used to manage and analyze the software in the computer. ඊළඟට කියනවා utility software different from application software. උපයෝගීතා මෘදුකාංග යෙදු මෘදුකාංග වලින් වෙනස් වෙන්නේ ඇයි? උපයෝගීතා මෘදුකාංග යෙදු මෘදුකාංග වලින් වෙනස් වන්නේ සංකීර්ණත්වයෙන් හා ක්‍රියාකාරීත්වයෙන්. දැන් විශේෂයෙන් application software ගණයට නෙමෙයි මේ utility software අයිති වෙන්නේ. ඒවා අයිති වෙන්නේ system software ගණයට. දැන් මොනවද මේ utility softwares කියලා කියන්නේ? මේ පරිගණකය පාලනය කරන්න, නඩත්තු කරන්න, නිසියාකාරව ක්‍රියාත්මක කරන්න, මේක හරියට මැනේජ් කරගන්න අපි පාවිච්චි කරන software සරලව කියනවා. මොනවද මේවට for an example? මොනවද example මේ සඳහා? ඔයගලන් දන්නවා backup softwares, virus scanning software, disk defragment වගේ software. මෙන්න මේ වගේ අපි මේ පරිගණකයේ ක්‍රියාකාරීත්වය නඩත්තු සඳහා පාවිච්චි කරන softwares වලට අපි කියනවා utility software කියලා. දැන් ළමයි මේ සමහර කාරණා අපේ භාෂාවෙන් දාන්න අමාරුයි. ඔයගොල්ලන්ගේ සිලබස් එකට අදාළ ගුරුවත් පොත්වල සහ ටෙක්ස්ට් බුක් එකේ තියෙන කාරණා තමයි මේ දාලා තියෙන්නේ. ඊට අමතරව තමයි අපේ අදහස ඔයගොල්ලන්ට මේක තවත් සරලව තේරුම් ගන්න පුළුවන් විදියට පැහැදිලි කරලා දෙන්නේ. හරි අපි යමු ඊගාව ස්ලයිඩ් එකට. විවිධ කාර්ය සඳහා උපයෝගීතා මෘදුකාංග නිර්මාණය කර ඇත. ඒවා මොනවාද කෙටියෙන් පහදන්න. Utility software has been developed for a variety of purposes. Briefly explain what they are. මොනවාද මේ? ප්‍රතිවෛරස් මෘදුකාංග. මොනවාද මේකෙන් වෙන්නේ? වෛරස් ආසාදන වලින් පරිගණකය ආරක්ෂා කරගෙන. right. එහෙනම් අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි කම්පියුටර් එක පාවිච්චි කරද්දී අපි පෙන් එක පාවිච්චි කරනවා, CD පාවිච්චි කරනවා, ඉන්ටර්නෙට් එක හරහා ඩවුන්ලෝඩ් කරනවා. ඊට අමතරව අපිට ඊමේල්ස් අපි චෙක් කරනවා, ඊමේල්ස් යවනවා. ඒතර මේ හැම එකකදීම අපි unsafe, safety එකක් නැහැ. වෛරස් එකක් ආවොත් අපිට වෛරස් එක ඇටැක් කරලා කම්පියුටර් ක්‍රෑෂ් වෙලා, OS එක ක්‍රෑෂ් වෙලා කම්පියුටර් එක පිස්සු නටන්න ගන්නවා. right. එහෙනම් අපි මේ සඳහා අපිට තියෙන සොලියුෂන් එක තමයි antivirus software එකක්. virus scanning program එක. මොනවාද මේ? අපිට ගොඩක්ම කාලයක් තිස්සේ ජනප්‍රිය වෙච්ච එකක් තමයි ජනප්‍රිය වෙච්ච මෘදුකාංග antivirus softwares ගොඩක් තියෙනවා. Norton එක, McAfee, Bitdefender, Avast, Kaspersky. එතකොට මේවා license software, free දෙන ඒවාත් තියෙනවා antivirus software. ඒතර මේකක් අපිට කම්පියුටර් එකට දැම්මට පස්සේ දාලා විරලා අපිට මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. හැබැයි ඉතින් පොඩ්ඩක් කම්පියුටර් එක ස්ලෝ වෙනවා. පොඩි issues තියෙනවා දැම්මට පස්සේ. සමහරට ගේම් ප්ලේ කරද්දි මේක පෝස් කරන්න ඕනි. සමහර කම්පියුටර් programs අපි install කරද්දි පෝස් කරන්න ඕනි. stop කරන්න ඕනි. virus scanning program එක. right. කොහොමුණත් මෙන්න මේ වගේ එකක් තමයි අපි antivirus software එකක් කියලා කියන්නේ. තැටි ආකෘතිකරණය නැත්නම් disk format කරන එක. සාමාන්‍ය මේක OS එක දාන්න කලින් තමයි කරන්නේ. ඊට පස්සෙත් අපිට hard disk එකේ දෙවෙනි කොටස C සහ D විදිහට අපි කොටස් දෙකකට වෙන් කරගෙන තියෙනවා නම් D එක අපිට නැවත කොටස් වලට වෙන් කරගන්න පුළුවන් third party software එකක් දාලා. ඒ කියන්නේ අපි hard disk එක අපේ අවශ්‍යතාවයන්ට අනුව අපි කාමර කීපයකට වෙන් කරගන්නවා. අපිට මේක manage කරගන්න ලේසි වෙයි. අපි software එකකට දාගන්නවා.
exe file films තියෙනවා නම් ඒකට සින්දු තියෙනවා නම් තව එකකට documents තියෙනවා නම් තව එකකට hard disk එක අපිට මේකට කියනවා partition කරනවා කියලා. සහ ඊළඟට මේක disk format කරන්න ඕනේ. එහෙම නැත්නම් මේක track සහ sectors වලට වෙන් කරන්න ඕනි. ඒ සඳහා පාවිච්චි කරන්න පුළුවන් software එකක් තමයි මේ disk formatting softwares කියලා කියන්නේ. To prepare the storage device in order to save the files and folders. Right. හරි මෙතනදීත් අපිට අදහසක් දෙනවා මොනවද මේ භාෂා පරිවර්තක මෘදුකාංග කියලා කියන්නේ. දැන් language translator software කියලා කියන්නේ. පරිගණක වැඩසටහනක් සෑදී ඇති උපදේශ සමූහයක් එකතු වීමෙන් මේ උපදේශ ලිවි ඇත්තේ මිනිස් භාෂාවලට සමීප උසස් මට්ටමේ භාෂාවලින්. මෙයාලා මොනවද කරන්නේ මේ high level languages වලින් තියෙන ඒවා දෙයා machine language එක නැත්නම් පරිගණකයට තියෙන බිඳුව සහ එක නැත්නම් binary language එක එහෙම නැත්නම් machine language එක බවට පත් කරන එක. හරි මම හිතනවා ඔබට පැහැදිලි ඇති කියලා. මම මේ ගොඩාක් විස්තර කතා කරන්න නැතුව සරලව පුළුවන් තරම් කෙටි කරන්න උත්සාහ කරන්න මේ වීඩියෝ ක්ලිප් එකක්. අපි සාමාන්‍යයෙන් හම්බෙන මූණට මූණ හම්බෙන ක්ලාස් එකකදී නම් මීට වඩා විස්තර කතා කරනවා. නමුත් අපි පුළුවන් තරම් උත්සාහ කරනවා ඔයගොල්ලන්ගේ data අඩුවෙන් පාවිච්චි වෙන්න සහ ඒ වගේ කාරණා ගැනත් හිතලා ඔයාලගේ කාලය උපරිම ඉතුරු කරගන්න පුළුවන් විදියට මම පුළුවන් තරම් වීඩියෝ එක කෙටි කරගෙන මේක කරගෙන යන්න තමයි උත්සාහ කරන්නේ අපේ chapter එක. හරි. මෙතනදිත් ඉන්නේ application software කියන්නේ මොනවද කියලා. මෙහියුම් පද්ධතියක් මත පමණක් ක්‍රියාත්මක වන යෙදුම් මෘදුකාංග පරිශීලකයාගේ පරිගණක ආශ්‍රිත ක්‍රියාකාරකම් ලිපි ලේඛන සැකසීම ගණිත කර්ම දත්ත රැස් කිරීම සහ ඒවා හැසිරවීම පරිගණක ක්‍රීඩා ආදී සඳහා යොදා ගන්නු ලබයි. right. දැන් අපි දන්නවා මේ languages දෙකෙන්ම දාලා තියෙන ඔයගොල්ලන්ට පොඩ්ඩක් තේරුම් ගන්න ලේසි වෙන්න. ගොඩක් වෙලාවට සිංහල එකට වඩා English meaning එක තේරුම් ගන්න ලේසි වෙයි. නමුත් අපි සිංහල එකක් දාලා තිනවා මේ දෙකම එතකොට කෙනෙක්ට බලලා සාමාන්‍ය අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා හිතලා. The application software which run on the operating system on operating system is used to carry out computer based activities of the user such as creating documents, mathematical functions, data entry and computer games. There are so many different types of application software, so like that Word, Excel, Access, Photoshop, CorelDRAW, Illustrator, right. ඊළඟ slide එකේදී දාලා තිනවා ඔයාලට for an example for the application software වලට example කීපයක්. හරි ඊළඟට අපි තවත් වැදගත් කොටසකට යොමු වෙන්නේ මෙහෙයුම් පද්ධතියක අවශ්‍යතාවය පහදන්න. Explain the need for an operating systems. දැන් ඇයි අපිට මෙහෙයුම් පද්ධතියක් ඕනි? මෙහෙයුම් පද්ධතියක් නැතුව අපිට වැඩ කරන්න බැරිද? ඇත්තටම බෑ ළමයි. OS එකක් ඕනි. මගේ OS එකේ මාව මැනේජ් කරන්න ඕන, මාව කන්ට්‍රෝල් කරන්න ඕනි. එහෙම වුණොත් තමයි මට ඔයගොල්ලන්ට හොඳ සර්විස් එකක් දෙන්න පුළුවන්. ඒ වගේම කම්පියුටර් එකේ තියෙන OS එකෙන් කම්පියුටර් එක මැනේජ් කරොත් හරියට මැනේජ් කරොත් තමයි අපිට ඇප්ලිකේෂන් software වලින් වැඩ ගන්න පුළුවන් වෙන්නේ. right. ඊටාම හොඳ ඉමේජ් එකක් ඔයගොල්ලන්ට right side එකේ මේ ස්ලයිඩ් එකේ පේනවා hardware කොහෙද තියෙන්නේ, other system software කොහොමද connect වෙන්නේ, operating system එක connect වෙන්නේ කොහොමද, application software connect වෙන්නේ කොහොමද සහ user ඉන්නේ කොතනද කියලා. දැන් අපිට ගත්තොත් මෙතනදී අපිට කෙලින්ම direct hardware එකත් එක්ක කතා කරන්න බෑ. ඒ කියන්නේ අපි කියන දේ අපි දෙන command එක computer එකේ hardware device වලට තේරෙන්නේ නැහැ. එහෙනම් අපි දෙන command එක OS එකට යන්නේ. OS එකෙන් තමයි hardware වලට මේක තේරුම් කරලා දෙන්නේ. එයා තමයි අතරමැදියෙක් විදියට ඉඳලා අපි මේ කාර්ය කරන්නේ. ඔබට පේනවා ඇති මේ ඊතල දාලා තියෙනවා user connect කරන්නේ කාවද? application software and operating system එක. OS එකත් අපිට touch කරලා අපිට commands දෙන්න පුළුවන්. ඊළඟට application software එක අපිට use කරන්න පුළුවන් application software. right. operating system එක මොනවද කරන්නේ? right. එයා manage කරන කාවද? එයාගේ පහළ කොටස මොනවද? කෙලින්ම hardware touch කරන්න පුළුවන් එයාට ඊට අමතරව other system software. so like that
antivirus programs, virus scanning programs, and data backups, this defragment, this partitioning මෙන්න මේ වගේ softwares එක්කම handle කරගෙන යන්න යට පුළුවන්. සහ කෙලින්ම එයාට කතා කරන්න පුළුවන් hardware වලට. එයා තමයි මේ hardware අපිට පණ තියෙන තත්ත්වයට අපිට වැඩ කරන්න පුළුවන් තත්ත්වයට අරන් දෙන්නේ OS එකෙන් තමයි. හරි අපි බලමු. The operating system provide instructions for installations and management of various application software. Not only that, the operating system manage all the inputs, outputs and computer memory too, which mean that operating system is the sole software which manage the whole computer system. එයා තමයි මුළු computer එක manage කරන්නේ, application softwares manage කරන්නේ, system softwares manage කරන්නේ OS එකේ. right. නම් විශාල කාර්යයක් මේ computer එකේ වෙන්නේ operating system එක හරහා. right. අපි ඊළඟ chapter එකේදී කතා කරමු chapter 3 එකේදී විවිධ මෙහෙයුම් පද්ධති. there are different types of operating systems. එකම operating system එකක් නෙවෙයි හැමතැනම පාවිච්චි වෙන්නේ. විවිධ equipments වල නැත්නම් විවිධ computers වලට, විවිධ machines වලට විවිධ වර්ගයේ operating systems තමයි පාවිච්චි වෙන්නේ. හැම එකටම OS එකක් තියෙනවා. හැබැයි එකම OS එක නෙවෙයි තියෙන්නේ. විවිධ වර්ගයේ OS තියෙනවා. හරි. එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි.